වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය නිශාන් තුෂාර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට බාර දෙයි. විදුලිය සැපීම සඳහා වන ඉන්ධන ගැටලුව කඩිනමින් විසඳීමට අවධානය. වැවිලි බෝගවලින් පසුගිය වසරේ ඩොලර් බිලියන 3.8ක ඉපෙීමක්. අනුරාධපුර ඔයාමඩුව සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන කලාපය ඉදිකිරීමට පියවර. කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නැගෙනහිර පළාතේ රසායනාගාර 3ක්. ව්‍යාජ PCR වාර්තා සකස් කළ තිදෙනෙකු අත්අඩංගුවට. යුක්‍රේන රුසියා අර්බුදය ලෝපුරා සැපයුම් අඩාල කරනු ඇති බවට අනතුරු ඇඟවීමක්. බානුක රාජපක්ෂ ඉල්ලා ක්‍රීඩාලෝලීන් ක්‍රිකට් ආයතනයේ ඉදිරිපිට උද්ඝෝෂණයක. ක්‍රීඩා ඇමතිවරයාටද මැදිහත් වන්නැයි ඉල්ලීමක්. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේ අවසන් වාර්තාව හා සම්බන්ධී සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට බාර දී තිබේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී බාර දෙනු ලැබිණි. මෙම කොමිසමේ අවසන් වාර්තාව පසුගිය වසරේ පෙබරවාරි මාස 23 වෙනි දින පාර්ලිමේන්තුවට බාර දුන් නමුත් නීතිමය හේතු මත මෙතෙක් ඒ හා සම්බන්ධී සාක්ෂි සටහන් හා සැලකුණු අනාවරණය නොකෙරිණි. ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට sannivedanaya විය යුතු බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ ලිපිගනු පාර්ලිමේන්තුවට බාර දීම සිදුවිය. විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් මතු ඇති ගැටලුව හැකි ඉක්මනින් විසඳීමට ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම සඳහාද අවධානය යොමු කර තිබේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටට අවශ්‍ය විදේශ සංචිත ප්‍රමාණය හැකි ඉක්මනින් උපයාගෙන ජනතාවට බලපා ඇති ගැටලුකාරී තත්ත්වය සමනය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි. වර්තමානයේ මතුව ඇති විදුලි අර්බුදයට පසුගිය යහපාලන රජයේ සමයේ ක්‍රියාකලාපය දැඩිව බලපා තිබේ. 2015 පසු සැලැස්මකට අනුව ඉදිකිරීමට යෝජිතව තිබූ සාම්පූර් කෙරවලපිටිය අංක 1, 2 සහ කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාර කිසිවක් නියමිත පරිදි ඉදි නොවුණි. 2011 සිට 2015 දක්වා කාලයේදී සැලසුම් සහගතව බලාගාර ඉදිකර තිබූ නිසා රටට අවශ්‍ය ස්ථාවර විදුලිය සපයා දීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තේ පොල් සහ රබර් ඇතුළු වැවිලි භෝගවලින් පසුගිය වසරේ ඩොලර් බිලියන 3.8ක් උපයාගෙන ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී තේ කිලෝ මිලියන 21ක් වැඩියෙන් නිෂ්පාදනය කර ඇත. අක්කර කාලක් සඳහා ජල සැපීම වෙනුවෙන් 50%ක ආධාරයක්ද තේ පෙළ සහ කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබා දෙන බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසිය. ලෝක වෙළඳපොලේ පොහොර මිල ඉහළ යාම නිසා පොහොර මිල වැඩි වුවද අප්‍රේල් වන විට එය අඩු වනු ඇතැයිද ඔහු සඳහන් කළේය. රටේ තේ කර්මාන්තයේ සාමාන්‍ය අක්කරයකින් මාසකට දළු කිලෝ 350ක් පමණ අඩු මට්ටමක තියෙන්නේ. කෙන්යාවෙත් ඉන්දියාවෙත් මේක 450 500 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ වගා බිම්වල තත්ත්වය පැරණිකම නිසා පාංශු තත්ත්වය දුර්වල වෙලා තිබෙනවා. කෙන්යාවේ අලුත් වගාවක් නිසා මීට වඩා ගොඩක් හොඳ මට්ටමකට තියෙනවා. හැබැයි අපි බොහොම පැහැදිලිව කියන්න අවශ්‍යයි මේ පාංශු සංරක්ෂණ ක්‍රමවේද කාබනික කොටස් එකතු කිරීම, උස්සෙවන මිටිසෙවන ක්‍රමවේදයන් නැති කිරීම, ජල සැපයීම ලබා දීම කරේ නැත්නම් අපිට මේ ඵලදායීතාවය මාසකට දළු කිලෝ 350ක් අක්කරකින්
ලැබෙන ප්‍රමාණය අපි 450කට 500කට ගෙනිච්චේ නැත්නම් අපිට විශාල ගැටලුවක් ඉදිරි කාලෙදි මතුවෙනවා. කෙසේ වුවත් ඒ අභියෝග හමුවේ ගිය අවුරුද්දේ මොන බාධක තිබුණත් ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 300ක් දක්වා ඉහළ දැන්වීමට කටයුතු කරපු කුඩා තේවතු හිමියන්ටත් විශාල වතු ඇතුළු ඒ සෑම කෙනෙකුට උපහාරය පිරිනමන්නට කටයුතු කරනවා. මේ ප්‍රතිඵලයක් හැටියට ගිය අවුරුද්දේ අපිට තේ අපනයනයෙන් බිලියන 1.32ක මුදලක් ලබාගෙන තිබෙනවා. 2020 අපිට ඩොලර් බිලියන 1.2යි ලැබිලා තියෙන්නේ. අපි වැඩිපුර අපනයන ආදාය උපයගෙන තිබෙනවා. මෙහිදී රාජ්‍ය අමාත්‍ය විජිත් බේරුගොඩ මහතා ප්‍රකාශ කළේ රබර් සඳහා ඉහළ මිලක් ලබා දීමට රජයට හැකි වූ බවයි. නැවත වගා කිරීම සඳහා සහනාධාර වැඩි කර ඇත. එමෙන්ම ණයවාරික ගෙවීමට නොහැකි තත්වයට රටපත් වී නැතැයි ඔහු පෙන්වා දුන්නේය. පසුගිය සති 3 තුළ පැරසිටමෝල් පෙති සඳහා ඉල්ලුම 275කින් ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඔමික්‍රෝන් ඩෙංගු සහ වෛරසුන යන රෝගී තත්ත්වයන්ගේ ව්‍යාප්තිය මීට හේතු වී ඇතැයි ඔහු පෙන්වා දෙයි. මේ අතර අනුරාධපුර ඔයාමඩුවේ ඉදිවන සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන කලාපයේ කර්මාන්තශාලා ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණි. එම ඖෂධ කර්මාන්තපුරය සඳහා මෙරට පළමු පෙළේ දේශීය ආයෝජකයන් 21 දෙනෙකු ආයෝජන සිදු කර තිබේ. විදේශයන්ගෙන් ගෙන වූ ඖෂධවලින් 50%ක් 2024 වන විට මෙම නව කර්මාන්තපුරය තුළ නිෂ්පාදනය කර අඩු මිලකට ජනතාවට ලබා දීමට සැලසුම් කර තිබේ. මෙම උත්සවයට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා දැන් අප රාජ්‍ය අමාත්‍යාංශය පිහිටෙව්වට පස්සේ බැලුවා අපේ රටට අවශ්‍ය ඖෂධ වලින් පිට රටට නොයවුවත් අපේ රටේ අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා කර්මාන්තයක් පවත්වාගෙන යාමට මොන නිෂ්පාදනද අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ නිෂ්පාදන වලට තමයි අපි අවස්ථාව සලසලා දුන්නේ. මේ මුදල් අපේ රටේ ඉදිරි කර ගැනීමට අවශ්‍යයි. අද ඇති වෙලා තියෙන තත්ත්වය මම හිතන්නේ අපි හැමෝම දන්නවා ආර්ථික වශයෙන් තියෙන පහසුතා විශේෂයෙන්ම ඩොලර් යම්කිසි අර්බුදයක අපි රටක් හැටියට ඉන්නවා. එතකොට විදේශයන් වලින් ඖෂධ ගෙනීම සඳහා ප්‍රශ්නයක් ඇතිවීමෙන් පවතිනවා මේ ඩොලර් අර්බුදයත් එක්ක එය හැකිතාක් උපරිම හැටියට කළමනාකරණය කර ගැනීම සඳහා අපි උත්සාහ දරනවා. ඒ අතරතුර වුණත් අනපේක්ෂිත වශයෙන් ඇතිවෙන සිද්ධි වලින් අපි තවදුරටත් අපහසුතාවටපත් වෙනවා. 2020 අගෝස්තු මාසයේ පළවෙනි වතාවට මේ රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවේ 14%යි මේ රටේ සමස්ත හැටියට දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනයේ තිබුණේ. මේ වෙනකොට 28% දක්වා දෙගුණකින් වැඩි කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒක 80% දක්වා තව ඉදිරි මාස 24ක කාලය තුල ගෙනීම තමයි අපේ බලාපොරොත්තුව. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා නැගෙනහිර පළාතේ රසායනාගාර 3ක් පිහිටුවීමට පියවරගෙන ඇතැයි නැගෙනහිර පළාත ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. ත්‍රිකුණාමලය මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල එම රසායනාගාර පිහිටුවීමට නියමිතයි. ඒ සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කර තිබේ. මේ වන විට විදුලි පාරිභෝගිකයන්ගෙන් බිලියන 43ක මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අය කර ගැනීමට ඇති බව එහි අතිරේක මුදල් කළමනාකාරී නිහාල් ෆර්නැන්ඩු මහතා පවසයි. මෙම මුදල් අය කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කර ඇති බවත් එම මුදල් ගෙවීමෙන් පාරිභෝගිකයන්ගේ සහාය ලබා දෙන ලෙසත් ඒ මහතා සඳහන් කරයි. විදුලිය අර පිරිමැස්මෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දෙයි. ජාතික ගුවන් විදුලිය ඔස්සේ අද විකාශය වූ 10/7 වැඩසටහනට සම්බන්ධ වෙමින් වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ඒ මහතා ඒකක 30ක් ඒකක 30ක් පමණ මාසෙට පාවිච්චි කරන පාරිභෝගිකයෝ ඉන්නවා ලක්ෂ 14ක් පමණ. ඔය මිනිස්සුන්ට අපි කිව්වොත් කාර්ය විදුලි ඒකකයක් අඩු කරන්න කියලා ඒ මිනිස්සුන්ට ඕක කරන්න බෑ. ඒ කියන්නේ දවසකට මේ මිනිස්සු විදුලි ඒකකයක් විතර තමයි පාවිච්චි කරන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ මේ රටේ සමස්ත ජනතාව. අපි ওই විදුලි පාරිභෝගිකයන් අපිට හම්බ වෙන්නේ මාසෙකට රුපියල් 100යි. අපි නමුත් ඒ විදුලි පාරිභෝගිකයන්ට අපි විදුලිය දෙනවා. එතකොට අපිට මේකෙදි කරන්න පුළුවන් වෙන්නේ විදුලි ඒකක 90ට වඩා එතකොට පාවිච්චි කරන 180ක් අතර පාවිච්චි කරන
න්‍යායයෙන් පුළුවන් වුණොත් අපිට ඒකක 3ක් ඉතුරු කරගන්න මාසෙකට. ඒ වගේම 180ට වඩා පාවිච්චි කරන අයකින් ඒකක 5ක් මාසෙකට එකතු කරගන්න පුළුවන් වුණොත් කාර්යය අපිට ඉතුරු කරගන්න පුළුවන් ගිගාවොට් 8ක් විතර මාසෙකට. ඒ කියන්නේ මූල්‍යමය වශයෙන් ඔය ගණන් හදලා කිව්වොත් කාර්යය මිලියන 500ක් විතර එතන ඉතුරු වෙනවා. එතකොට මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් අපිට ජල විදුලිය නැත්තම් අපිට ඕක ගන්න වෙන්නේ කෝල් වලින් සහ තෙල් වලින්. එතකොට ඒකට අපිට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම විදේශ විනිමය. මේ හරහා විදේශ විනිමය අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා මාසෙකට මිලියන 2.5ක් 3ක් විතර ප්‍රමාණයක්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය බී විජේරත්න මහතා අද වැඩබාරගත්තේය. මේ නිමිත්තෙන් කෙටි උත්සවයක් අද පෙරවරුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විනි. ඊට සභාපති සොනාල ගුණවර්ධන මහතා ඇතුළු සංස්ථා නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ. ආචාර්ය බී විජේරත්න මහතා ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද ක්‍රියා කර තිබේ. ඒ මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ හා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක් ලෙසද ක්‍රියා කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ව්‍යාජ ලෙස PCR පරීක්ෂණ වාර්තා සකස් කළ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට ප්‍රධාන පෙළේ රෝහලක PCR වාර්තාවල ඇති QR කේතයන් සූක්ෂමයිරින් භාවිත කර මෙම සැකකරුවන් PCR වාර්තා විශාල ප්‍රමාණයක් මෙවන විට නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ. මෙම සැකකරුවන් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇත. එක් PCR වාර්තාවක් සඳහා රුපියල් 6,000ක මුදලක් අයකරගෙන ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. සූරිය වැව බුරුතකන්ද හන්දියට නුදුරින් පිහිටි නව ගම්මානයට යාම සඳහා ආඩියාගම ඇලහරහා පාලමක් නොමැතිවීමෙන් කිලෝමීටර් 2ක අමතර දුරක් ගෙවා එගොඩට යාමට ජනතාවට සිදුවී තිබේ. ගොවි පවුල් 200ක් පමණ මෙහි පදිංචිව සිටිති. ඔවුන් ප්‍රධාන ලෙස ගෙවතු වගා නිෂ්පාදන සිදු කරයි. ඒවා වෙළඳපළට ගෙන යාමටද මේ නිසා දුෂ්කරතා පැන නැගී තිබේ. සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත් නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු හිතවාදී හමුදා පාලනය කරන ප්‍රදේශ සමග වෙළඳාම් කටයුතු තහනම් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විධායක නියෝගයකට අත්සන් තබා ඇත. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා යුක්‍රේනයේ ඩොනෙක් සහ ලුහාන්ස් ප්‍රදේශ ස්වාධීන ලෙස ඒක පාර්ශවිකව පිළිගැනීමෙන් පසු සම්බාධක පැනවීමට බයිඩන් මහතා නියෝග කළේය. ඒ අනුව ණය සහ ඇපකරදීම වැනි මුල්‍ය ගනුදෙනුද නව ආයෝජනද තහනම් වේ. යුක්‍රේන රුසියා අර්බුදය ලෝපුරා සැපයුම් කඩාකප්පල් කරනු ඇතැයි අනාවැකි පළවෙයි. ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමටද මෙය හේතු වනු ඇති බවයි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල වසර 7කදී වාර්තා වූ ඉහළම අගය ලෙස ඩොලර් 97 ඉක්ම වූ අගයක් දක්වා ළඟා විය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල්ගසට වැළඳෙන රෝග සහ ක්‍රොමී වතුර දුරලමින් ඔබේ අත්මිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 1920 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්.
දේශීය ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණින් රුපියල් ලක්ෂ 25ක් වැය කර දිවුලපිටිය හුණුමුල්ල හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයේ සංවර්ධනය කොට ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙහිදී හුණුමුල්ල ගම්මානයේ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා රුපියල් ලක්ෂ 12ක පමණ උපකරණ ලබා දීම, වේවැල්, පිත්තල, මැටි ලීබඩු බෙදා දීමද සිදුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සාම්ප්‍රදායික හා ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඒකාබද්ධ වැඩසටහන යටතේ වේවැල්, පිත්තල, මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මැදිහත් වීමෙන් එම රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ශිල්ප සභාව එක්ව මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාවට නංවයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 1928 උවදුරු දුරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරුවා වෙන බානුක රාජපක්ෂ කණ්ඩායමට එක්කරන ලෙස ඉල්ලා ක්‍රීඩාලෝලීහු විශාල පිරිසක් පුවරුද රැගෙන අද දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක යෙදුණහ. ඉක්ුත්න ඕස්ට්‍රේලියානු සංචාරයටද ඔහුව එක්කර නොගත් අතර එම තරඟාවලිය 4-1 ලෙස අපකීර්තිමත් ආකාරයෙන් ශ්‍රී ලංකාව පරාජය විය. ඉන් පසු ඉන්දිය සංචාරයටද ඔහු එක්කරන බව මුලදී පැවසුවත් පසුව කණ්ඩායම නම් කිරීමේදී ඉවත් කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතැම් ක්‍රීඩකයන්ට විශේෂත්වයක් දක්වන බව පැමිණි සිටි පිරිස් පැවසූහ. එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පරාජයක් ලබන්නේ නම් එක ආයතනයක් එහි වගකීමගෙන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීම පැමිණි සිටි පිරිස් හෙලා දුටුහ. මීට පෙර විනය චෝදනා මත අවස්ථා කිහිපයකදීම දඬුවම් ලැබූ ක්‍රීඩකයන් තහනමද කලින් ඉවත් කර කණ්ඩායමට ඇතුළත් කර තිබේ. මේ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාද මැදිහත් විය යුතු බව පැමිණි සිටි පිරිස් අවධාරණය කළහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. පසුගිය දින 17ක් තුළ වීමෙට්‍රික් ටොන් 50,000ක් මිලදීගත් බව වියලවි මණ්ඩලය පවසයි. එහි සභාපති නිල් ඩාල්විස් මහතා ප්‍රකාශ කළේ මහකන්නේදී සියලුම දිස්ත්‍රික්කවල වී ගබඩා විවෘත කළ බවයි. තවද රජය වීමෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි. වී මිලදී ගැනීම සඳහා ජංගම ඒකකයේ යෙදවීමටද පියවරගෙන ඇති බව සභාපතිවරයා කියා සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 198.50කි. විකුණුම් මිල රුපියල් 202.99කි. ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 268.36ක් වන අතර එහි විකුණුම් මිල 276.73කි. යුරෝවක ගැනුම් මිල රුපියල් 224.18ක් ලෙස වාර්තා විය. යුරෝවක විකුණුම් මිල වූයේ රුපියල් 233.73කි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. දැන් කෘෂි පුවත.
කාබනික හරිත කෘෂි කර්මාන්ත ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ආරක්ෂකාංශ සම්බන්ධ කර ගැනීමෙන් එය කාර්යක්ෂමව සිදුවන බව කෘෂි පර්යේෂක රුචිර ශාමන්ත ගුණතිලක මහතා පවසයි. එමෙන්ම කාබනික පොහොර භාවිත කර වගා කිරීමට නොහැකි බව ගොවීන් පවසන්නේ නම් එය අසත්‍යයක් බවද ඔහු සඳහන් කරයි. ප්‍රාදේශීය වශයෙන් පොහොර නිෂ්පාදන ව්‍යවසායකයන් දසදහසක පිරිසක් අවම වශයෙන් රට තුළ සිටින නම් මෙම ව්‍යාපෘතිය තවත් කාර්යක්ෂම වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි. පෞගිය කන්නේ අපි කළා දැන් හිතන් ඉන්නවා කට්ටිය මේ දෙමෝමුලි එමත හයිබ්‍රිඩ් දී වර්ග කරන්න බෑ කියලා මේ කාබනික ක්‍රමයට. එහෙම මතවාදයක් තියෙනවනේ. නෑ ඒක නෑ අපි කළා. අපේ පොහොර වලින් කළ හැබැයි කොම්පෝස්ට් වලින් කරන්න බෑ. අපි තේරුම් ගන්න ඕනේ. මේ කොම්පෝස්ට් වලට එහා ගිය පොහොර නිෂ්පාදන ක්‍රියාවලියක් නිර්මාණය කරගෙන ඒකත් එක්ක අපේ රටේ මේ පොහොර අවශ්‍යතාවය දේශීය වශයෙන් සම්පූර්ණ කරන්න පුළුවන් කියන එක අපි කිව්වා මම තහවුරුව කියනවා. මේ කන්නේ ලබාගත් අත්දැකීමත් එක්ක අපිට අපි සතුව ඉතාම සාර්ථක පොහොරක් තියෙනවා. ඒ පොහොර නිෂ්පාදනය සම්බන්ධව දැනුම අපිට මේ රටේ මිනිස්සුන්ට දෙන්න පුළුවන්. රට තුළ ව්‍යවසායකයෝ අපිට අඩුම ගානේ 10,000ක්වත් තියෙනවා නම් අපේ රටේ තුල ප්‍රාදේශීය වශයෙන් පොහොර එකක අපිට පුළුවන් වෙනවා මේ රටේ පොහොර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. මොකද මෙතන ගැටලුව වෙන්නේ ඉදිරියේදී මේ ಖನಿಜ තෙල් වල මිල ඉහළ යාමත් එක්ක පොහොර ප්‍රවාහයත් යන අතිශය විශාල මුදලක්. ඒක නිසා අපිට පොහොර පිළිබඳව තියෙනා වූ වැඩපිළිවෙල තුල පොහොර ජනතාවට බෙදා හරින්න විමධ්‍යගත වෙන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ කියන්නේ ප්‍රාදේශීය වශයෙන් පොහොර නිෂ්පාදනය කරලා මිනිසුන්ට මේ පොහොර ටික ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයකට අපිට යන්න වෙනවා. කාලගුණ වාර්තාව ගාල්ල මාතර රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩ පවතී. රාත්‍රී කාලයේ නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට බාර දෙයි. විදුලිය සැපීම සඳහා වන ඉන්ධන ගැටලුව කඩිනමින් විසඳීමට අවධානය. වැවිලි බෝගවලින් පසුගිය වසරේ ඩොලර් බිලියන 3.8ක ඉපීමක්. අනුරාධපුර ඔයාමඩුව සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන කලාපය ඉදිකිරීමට පියවර. කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නැගෙනහිර පළාතේ රසායනාගාර 3ක්. ව්‍යාජ PCR වාර්තා සකස් කළ තිදෙනෙකු අත්අඩංගුවට. යුක්‍රේන රුසියා අර්බුදය ලෝපුරා සැපයුම් අඩාල කරනු ඇති බවට අනතුරු ඇඟවීමක්. බානුක රාජපක්ෂ ඉල්ලා ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් ආයතනයේ ඉදිරිපිට උද්ඝෝෂණයක. ක්‍රීඩා ඇමතිවරයාටද මැදිහත් වන්නයි ඉල්ලීමක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.